හරි ගාන පේනව නේද? මුළු මුදල නේ මුළු මුදල දීලා තියෙන නිසා මේ බෝඩ් එකේ කලින් තිබුණු සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. A සමානයි P වතාවක් 1 ධන RT වරහන් සහිත සූත්‍රය තමයි භාවිතා කරන්නේ. කවුරු හරි සුළු කරන්න දන්නේ නැති ළමෙක් ඉන්නවා නම් කියන්න. හදපු කෙනෙක් උත්තරේ ගත්ත කෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් අඩු වුණා නේද? යට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේද? සර් ඒ ගාන හදන්නකෝ. හරි දැන් හැමෝම ගාන ලියාගෙන තියෙන්නේ. මම මේක අයින් කරලා කැමරාව අරෝමියෝ කරනවා. ගාන ලියාගෙන තියෙන්නේ හැමෝම. ඔව් සර්. ඔව් සර්. මේ සූත්‍රයමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හරි බලන්න. right. ඒකේ කීයද මුළු මුදල? මට රට්ටක් ගාලා කිව්වොත් හදාන ගියහැකි මුළු මුදල කීයද? 69250. 69250. හරි. ණයට ගන්න කීයද? එහෙම නැත්නම් තැන්පත් කරන්න කීයද? 50000. එක ධන R තමයි මේකේ දන්නේ නැත්තේ නේද? පොලි අනුපාත කියන්නේ නේද? R T කාලය කොච්චරද? අවුරුදු 5මාරයි. අවුරුදු 5මාරයි නම් අපි දාන්නේ 5.5. හරි. ඔන්න මේක මම සුළු කරන හැටි කියලා දෙන්නම්. දැන් මේකේ විචල් නොදන්න පදය ඉංග්‍රීසි අකුරු නොදන්න එක තියෙන්නේ වරහන ඇතුලේ. එහෙමනම් අපි වරහන ඇතුලට යන්න කලින් මෙන්න මේ පිට තියෙන 50000 අපිට සුළු කරලා ඉන්න පුළුවන්. තේරෙනවද? හරි. එහෙනම් මෙතන 50000 මේ වරහනේ ගුණ කරන්නනේ තියෙන්නේ. එහෙනම් අර මම කියලා දුන්න විදිහට ගුණ කරන්න තියෙන ඒවා මේ පැත්තට එනකොට බෙදීමක් විදිහට තියෙන්නේ. හරි. ගුණ කරේ දැන් මේ 50000 ගුණ කරන්න තිබුණේ. ඒ ගුණ කරන්න තිබුණු 50000 මේ පැත්තට ගෙනාව බෙදීමක් විදිහට. right. දැන් මේ පැත්තේ ඉතිරි වෙන්නේ එක ධන R වැඩි කිරීම 5.5. R වැඩි කිරීම 5.5 කියලා කියන්නේ 5.5 R කියලා එනවා. පැහැදිලිද? දැන් වරහන ලිවීම අවශ්‍ය නැහැ. මොකද ගුණ කරන්න ඕනේ කියන කෙනා දැන් අනිත් පැත්තට කියන්නේ. දැන් ගුණ කරන්න කෙනෙක් නැති නිසා වරහන ලිවීම අත්‍යවශ්‍ය නැහැ. වරහන ලිව්වත් වැරද්දක් නැහැ. තේරෙනවද? ඔව් සර්. කැල්කියුලේටර් එකේ තියෙන ළමයි මට මේක බෙදලා දෙන්න. 1.3 3.8.5. දැන් එක ධන 5.5 R. right.
එන්න මේ පැත්තේ තියෙන එක මේ පැත්තට එනවා අඩු කිරීම වෙලා. මෙතන ධන එකනේ තියෙන්නේ. මේ පැත්තට එනවා ඍණ එක වෙලා. එහෙනම් 1.38 අඩු කරනවා එක සමානයි 5.5 ආ. එතකොට අපිට මෙතනින් එනවා අඩු වුණාම 0.38 කියලා. සමානයි 5.5. හරිද? හරි දැන් මේ 5.5 මේක බෙදන්න. බෙදීම 5.5 සමානයි 6. හරිද? මම හිතනවා මට ආපු උත්තරේ තමයි බෙදුවට පස්සේ 0.04. බලන්න බලකට උත්තරය ආවද කියලා. ඔව් සර්. ඔව් සර්. පොලි අනුපාතිකය වෙන්නේ අපි මතකද පොලි අනුපාතිකයේ ආදේශ කරනකොට 100 බෙදලානේ ගත්තේ. එහෙමනම් නිවැරදි පොලි අනුපාතිකය හොයාගන්න මොකද කරන්න ඕනේ? මේක 100න් අපි සූත්‍රයක ආදේශ ගුණ කරනවා. බෙදලානේ ගන්නේ. එහෙනම් අපිට පොලි අනුපාතිකය හොයාගන්න ඕනොත් මෙයාගෙන් මොකද කරන්නේ? 100න් ගුණ කරනවා. 100න් ගුණ කරපුවම අපිට ලැබෙනවා 100ට 7ක් කියලා පොලි අනුපාතිකය. තේරුණාද? ඔව් සර්. හරි. හරි ලියාගෙන ඉවර නම් කියන්න මම ස්ක්‍රීන් එකේ ඉතිරි ගණන් ටිකක් දාන්නේ. හරි සර්. හරි සර්. දැන් අපි හැදුවේ 4 වෙනි ගානේ රයිට්. 5 වෙනි ගානක් try කරන්න බලන්න. තමයි ඔයගොල්ලෝ කෑම එහෙම කාලා සූදානම් වෙලා නේද ඉන්නේ? අතර මගින් කෑම කන්නේ ඒවල අවශ්‍ය වෙන්නේ නැහැ නේද? අපි එක දිගටම පන්ති කරා යමු නේද? හදන ළමයි කියන්න බලන්න මොන සූත්‍රයද පාවිච්චි කරන්නේ? පළවෙනි සූත්‍රයද දෙවෙනි සූත්‍රයද? දෙවෙනි හරි දෙවෙනි සූත්‍රය හරි. උත්තර ගත්ත ළමයි කියන්න ඕනේ. හදලා උත්තරේ ගත්ත ළමයෙක් ඉන්නවනම් කියන්න බලන්න. සර් 4.6යිද? හොඳයි ඈ 4.6යි. කාටද ගැටලුවක් තියෙනවනම් කියන්න.
ගැටලුවක් තියෙන ළමයි කියන්න. සර් එතකොට ඒක අවුරුදු ගානට පෙරලන්නේ කොහමද? තියෙනවා. හරිද? දැන් කාලය නේද? කාලය වගේ දෙයක් අපි අවුරුදු වගේ දෙයක් 4.6යි කියලා කියන්නේ නෑනේ. දශම වලින් කියන්නේ නෑනේ. ඒක මාස වලට හරවන්න ඕනේ. රයිට්. මම මාස වලට හරවන්න හැටි කියලා දෙන්නම්. හරිද? මේ 4.6 කියන එකෙන් 4 අතාරින්නකො 4 අවුරුදුනේ. ඒක හැමෝටම පැහැදිලි නේද? ඔව්. 0.6 ගන්න. 0.6 කියලා කියන්නේ මේ දශම කියලා කියන්නේ 10න් පංගු කියන එකනේ. 0.6 කියන එකේ තේරුම 10න් පංගු. 10න් 6යි කියන එක. නේද? අවුරුද්ද මාස සම්පූර්ණ වෙන්න නම් මාස කීයක් තියෙන්න ඕනද? 12ක්. 12ක් තියෙන්න ඕනේ. එහෙනම් මේක 12න් ගුණ කරන්න. තේරෙනවද? එතකොට අපිට මාස ගාන ලැබෙනවා. මෙතනත් හැබැයි ඉතින් හරියට මාස ගානක් ලැබෙන්නේ නැහැ නේද? 6 වරක් 12 72යි. 72 10න් බෙදුනම උත්තරේ එන්නේ කීයද? 7.2යි. එහෙනම් අවුරුදු 4යි මාස 7යි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මේ දශම දෙක ආවා කියලා කියන්නේ දවස් දෙකක් එහෙම නෙවෙයි ඈ. පැහැදිලිද? අවුරුදු 4යි මාස 7යි දශම දෙකක් කියලා කියන්නේ දවස් එහෙම නෙවෙයි. තේරුණාද? ඔව් සර්. හරි. දැන් කවුරු හරි ළමෙක් මම මේ ටිකක් ගැඹුරු දෙයක් වලට අහන්නේ ප්‍රශ්න. හරි. මේ දශම දෙක කියන එකත් දවස් වලට හරවන්න බලන්න මට ළමෙක් ක්‍රමයක් කියන්න. දැන් මම මේ කියලා දුන්නු ක්‍රමෙත් එක්කලා. මෙන්න මේ දේත් එක්කලා. හරියටම දවස් ගන්න හොයාගන්න ක්‍රමයක් කියන්න. 32 න් බෙදෙනවා. අන්න හරි. 32 න් බෙදෙනව නෙමෙයි. 10න් 2. දවස් 30. ඔව්. 10න් 2 මොකද කරන්නේ? 30න් වැඩි කරනවා. රයිට් 30න් වැඩි කරනවා. එතකොට අපිට දවස් කීයක් එනවද? බිඳුවට බිඳුව කැපෙනවා. 3 වර 2 කීයද? 6යි. එහෙනම් ඔන්න නිවැරදිම කාලය. මොකද්ද කාලය? අවුරුදු 4යි මාස 7යි දවස් 6යි. පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් ගැටලුවක් නැහැ නේ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් 5 වෙනි ගාන හැදුවා. 6 වෙනි ගානත් හදුම් බලන්න. හරිද? හදන්න බැරි පොඩ්ඩක් හිර වෙන කට්ටිය අහන්න ඕව අවශ්‍ය උදව්වක් කරනවා ඈ. සර් ඒකේ මේ 760ක් කියලා නේද සර් තියෙන්නේ? ඔව් 760ක් කියලා තියෙන්නේ. මට කියන්න පළවෙනි සූත්‍රයේද දෙවෙනි සූත්‍රයේද? පළවෙනි සූත්‍රය. පළවෙනි සූත්‍රයේ ගත්තොත් නම් වැරදි. ඇයි පළවෙනි සූත්‍රය ගත්තොත් වරදින්නේ? මේක දැන් මුළු මුදල කියලා හොඳට පේනම ළමයා දැක්කේ නැද්ද මුළු මුදල කියන එක? මමත් අවස්ථාවල් දෙකකදී දැක්කේ නැති දේ ඔයාම මට පෙන්නලා දුන්නානේ. එහෙනම් දෙවෙනි සූත්‍රය දාන්න ඕනේ. හා සර්.
හදපු ළමයින්ට ආවද 14 114 සාමාන්‍යයෙන් ඔයාලට 0.14 ඇවිල්ලා ඇති. අවස අවනේ. හරි. අන්තිමට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. අනිත් අයට ගැටලුවක් තියෙනවද මොන හරි? ආවද 14 උත්තරේ? ඔව් සර් අවනේ. හරි ගැටලුවක් නැහැ නේද? හරි. එහෙමනම් මම හිතනවා අපි සුළු පොලිය කියන මාතෘකාව කතා කරා ඇති කියලා. දැන් ගොඩාක් අමාරු ගණන් හැදුවා. තව ඔයගොල්ලන්ට දැන් ගෙදරින් ඉන්න ගමන් try කරන්න මම මේ ගණන් ටික එවන්නම්. තේරුණාද? ඒ වගේ උත්තරක් තියෙනවනේ. එහෙනම් try කරලා බලලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් group එකෙන් අහන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම group එකේදී කියලා දෙන්නම්. හරිද? මේ සම්පත් සර් පර්මිෂන් එක දාන්න ප්‍රශ්නයක් නැද්ද ඒක? මොකද සර් සම්පත් සර් ඔයාලට group එකට message දාන්න දෙනවද? මොකද කලින් සර් දාලා තිබ්බේ නෑ නේද? අර admin only නේද දාලා තිබ්බේ? වෙලාවකට දෙන වෙලාවකට නැහැ හරි එහෙමනම් මෙහෙම කරන්න මේ කවුරු හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පර්සනල් නම්බර් එක දන්නව නේද ඔයාලා? ගෲප් එකෙන් ගන්න පුළුවන් නේ? පුළුවන් right. ඒකට මොන හරි ගැටලුවක් තිබ්බොත් voice cut එකක් හරි SMS මේකද message එකක් හරි දාන්න එනං ඈ. හරි. මම මේ ටික දාන්න කිව්වොත් ඔයාලට හදන්න පුළුවන් එතකොට නේද? ඔව් සර් පුළුවන්. මම මේ ටික ස්ක්‍රීන්ෂොට් කරලා මේව එකට දාන්නම් ඈ. එතකොට ඔයාලට ලියාගෙන මීට නිදාසේ හැදියකින් හරි. එහෙමනම් අපි අනිත් පොලිය කතා කරමුද? හා සර්. මොන හරි කාටද ගැටලුවක් තියෙනවද කියන්නකෝ. හා. හරි එහෙනම් ලියාගන්න මාතෘකාව වැල් පොලිය කියලා. හරි. වැල් පොලිය කියලා ලියාගෙන ඔයගොල්ලෝ මේ නෝට් එක සම්පූර්ණයෙන් ලියාගන්න මේ සූත්‍රයට එනකම් ඈ. මේක ලියාගන්න ඈ. හරි. ඔයගොල්ලෝ ඔක ලියන ගමන් මම පොට්ටක් මේ ළඟට ගිහලා එනවා විනාඩි 5න් එනවා ඈ.
හෝයි හරි ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද? ළමයි කවුරු හරි කතා කරලා කියන්න බෑ ලියාගෙන ඉවරද? right. අගන්න. ඔව් සර්. ලියාගෙන නැද්ද තාම? ඔව් ඉවර නැද්ද ලියාගෙන? ඉවරයි සර්. right. අගන්න. දැන් අපි කලින් කතා කරේ සුළු පොලියනේ. දැන් මෙතන තියෙන්නේ වැල් පොලිය. ඇත්තටම මේකට මේ වැල් පොලිය කියන්න හේතුව තමයි මේක සාමාන්‍ය භාවිතයේදී අපි කියනවා නම් මේ පොලියටත් පොලිය ගණනය කරනවා. මේ මෙතන තියෙන්නේ පොලියටද පොලියක් ගණනය කරනවා කියලා කියනවා. තේරෙනවද? එහෙමනම් මේ ඉතිරි වෙලා තියෙන පොලියටත් පොලිය ගණනය කරන නිසා අපි මේකට කියනවා වැල් පොලිය කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. අපි බැංකුවක තැන්පත් කරනවා රුපියල් ලක්ෂයක්. හරිද? පොලි අනුපාතිකය 110යි. එහෙනම් මට කියන්න අවුරුද්දකට පොලිය කොච්චරයිද කියලා. නිකන් හිතලා කියන්න. ලක්ෂයක් තැන්පත් කරා නම් පොලි අනුපාතිකය 10000යි නේද? හරි. දැන් එහෙනම් ඔන්න අපිට පළවෙනි අවුරුද්ද ඉවර වුණාම බැංකුවට ගිහිල්ලා 1,10,000ක් ගන්න පුළුවන් පොතෙන්. පැහැදිලිද? ඇයි අපි ලක්ෂයක් දාලා තිනවා බැංකුව ඒකට අවුරුද්දක් ඉවර වුණාම 10000ක් පොලිය දානවා. නේද? පැහැදිලිද? ඔව් සර්. 1,10,000. ඔව් සර්. අපි හිතමු පළවෙනි අවුරුද්දේ අපි ওই 1,10,000 ගත්තේ නැහැ. අපිට අමතක වුණා කියලා හිතන්න. right. අපි දෙවනි අවුරුද්ද ඉවර වෙනකොට යනවා බැංකුවේ තියෙන සල්ලි ගන්න. හරි. මට කියන්න බලන්න බැංකුවේ 1,20,000ක් තියෙයිද 1,21,000ක් තියෙයිද? හිතලා කියන්න. 1,21,000. දැන් කලින් අවුරුද්දට අපිට පොලිය ලැබුණේ රුපියල් 10,000යි. නේද? ඒ කියන්නේ ලක්ෂයටනේ පොලිය හැදුවේ. පළවෙනි අවුරුද්දට ලක්ෂයට පොලිය හදපු නිසා අපිට රුපියල් 10,000ක් පොලිය ලැබුණා. හැබැයි දෙවෙනි අවුරුද්දට පොලිය කීයක් හැදුනද? 11,20. 11,000. තේරෙනවද? දෙවෙනි අවුරුද්දට හැදුනේ 11,000ක්. මොකක්ද ඒකට හේතුව? කලින් අවුරුද්දේ පොලිය හැදුනේ. හැබැයි දෙවෙනි අවුරුද්දේ පොලිය හැදුවා කීයද? 1,00,000 කීයකටද? 1,10,000. 1,10,000කට පොලිය හැදුවා කියලා පැහැදිලිද හැමෝටම? ඔව් සර්. එහෙනම් ඔන්න ඔය ක්‍රමයට තමයි වැල් පොලිය කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මේකෙත් පද එච්චර හඳුන්වන්න දෙයක් නැහැ. දැන් අර කියදුන පදම තමයි තියෙන්නේ. මුලින් තැම්පත් කරන එකට අපි කියනවා P කියලා. පොලිය අනුපාතිකය අර වගේම R. හරිද? කාලය වර්ෂ ගණන n වලින් තිර. හැබැයි මතක තියාගන්න මෙතන වර්ෂ වලින් ආදේශ කරන්න ඕනේ n වලට. තේරෙනවද? මෙතන තියෙන්නේ දර්ශකය. මේ වරහන ගාව තියෙන්නේ දර්ශකය. එක දන R වල n කියන දර්ශකයයි තියෙන්නේ. පැහැදිලිද? මුළු මුදල කලින් අපි ඉගෙන ගත්තා වගේ කැපිටල් එකයි. එහෙනම් අපි ඒකෙනුත් ගණන් ටිකක් හදමු. right. එහෙනම් මේ පළවෙනි නිදසුන ලියාගෙන හදමු බලන්න. සර් මේකෙත් මේ පොලිය ආදේශ කරන්නේ 100න් බෙදලාද? ඔව් කොහොමද?
ඔයගොල්ලෝ ඩබල් AT වලදී හරිද පොලි ආදේශ කරන්නේ මේ විදිහට තමයි. CM බෙදලා ආදේශ කරන්න පොලි ඈ. කාට හරි මේක සුළු කරන්න තේරෙන්නේ නැත්නම් කියන්න ලෑ. සුළු කරන්න දන්නේ නැත්නම් කියන්නේ. දහනමදස් 350 එන්නේ. ඉන්න මම තාප් චුට්ටක් හදනවා. පොඩ්ඩක් සුළු කිරීම බලන්න 19000 කීයද කිව්වේ? 19350. මට නම් චුට්ටක් 19400 ගාණක් වගේ ආවේ. පොඩ්ඩක් බලන්න තව ළමයෙකුට ආපු උත්තරේ මොකක්ද කියලා. ඔයා පොලි අනුපාතිකය ගත්තේ 0.09 කියලා නේද? ඔව් සර්. කැල්ලකින් නැද්ද? ඔව් සර්. ඉන්න මම ආයෙ චෙක් කරනවා. 1.09 වැඩි කිරීම 1.09 නෑ පොඩ්ඩක් ඔයාගේ උත්තරේ වැරදි වගේ. මොකද නම් මට ආයෙත් ආවේ 19425යි 43ක් විතර වගේ. වෙන හදපු ළමයෙක් ඉන්නවනම් කියන්න බලන්න එයාට ආපු උත්තරේ. සර් 1.09 ගණයාවේ 1.29ද? ඉන් පොඩ මම ඒක වඩ පෙන්නන්න. සර් 19425ද? අන්න ඒක තමයි මට නම් ආවේ 19425යි. වට මොකක් හරි පොඩි වැරද්දක් වුණානේ. හරි සර් මම මේ 1.29 විතරයි අරන් තියෙන්නේ 5 අරන් නැහැ. ඒක තමයි. හරි. හරි 19425යි
743ක් වගේ ඉන්නේ. 4 ඒ කියන්නේ 4යි 3යි 5ක් එනවා දශම ස්ථානේ. 4යි 3යි 5 කියලා. සර් ඒක බෝඩ් එකේ හදන්න බැයිද? ඔයාලට දැන් බෝඩ් එක නේද පේන්නේ? ඔව්. බෝඩ් එක පේනවනේ. හරි. ඒ සමානයි p වතාවක් එක ධන r වල n වෙනි බලය. පැහැදිලිද? හරි. මුළු මුදලයි අහන්නේ. තැන්පත් කරන්නේ රුපියල් 15000. එහෙනම් p කියලා කියන්නේ 15000. p වෙනුවට කියන්නේ 15000. එක ධන r. පොලි අනුපාතිකය කීයද? 100ට 9. 100ට 9 මෙතන මම ඉස්සෙල්ලා කිව්වා 9 100ෙන් බෙදලා ගන්න. උත්තරේ කියන්නේ 0.09. n කියලා කියන්නේ කාලය අවුරුදු වලින්. මේකේ කාලය අවුරුදු වලින් කීයද? 3යි. දැන් මේක සුළු කරන්නේ මෙහෙම. 15000. මෙතන පිළිතුර ගන්න 1ට 0.09ක් එකතු කරලා කීයද? 1.09. පැහැදිලිද? දැන් 1.09 තුන්වෙනි බලය ගන්න. කැල්කියුලේටරෙන් 1.09 තුන්වෙනි බලය ගන්න දන්නේ නැත්නම් 1.09 තුන් වතාවක් ගුණ කරන්න. මේක 1.09 වැඩි කිරීම 1.09 වැඩි කිරීම 1.09. පැහැදිලිද? එතකොට එනවා 1.09 තුන්වෙනි බලය. නැත්නම් ධනය කියලා අපි එකට කියනවා. තේරෙනවද? ඒ පිළිතුර 15000න් වැඩි කරපුවහම ඔය අපි කියපු උත්තරේ එනවා. හරිද? ඇති නේද? ඔහොම අදපුවම උත්තරේ හදලා දෙන්න ඕනේද? 19425ද සර්? ඔව් 19425යි මේ තව 4.35 දුන්නොම පොඩි දශම කොටසක් එනවා. හරිද? හරි සර්. හරි සර්. රයිට්. එහෙනම් දෙවෙනි ගාන හදන්න බලන්න. හරි හදන්න බැරි කෙනෙක් ඉන්නවා නම් උදව්වක් එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. සර් ඒකේ අවුරුදු 4.5ක් කියලානේ තියෙන්නේ. එතකොට 4.5 වර්ගය ගන්න විදිහ. හරි. එතන තියෙන්නේ 4.5යි කියලා කියන්නේ 4.5 කියලා නේද තියෙන්නේ. ඔව් right. ඒක ගන්න මෙන්න මෙහෙමයි. right. මම මේක අයින් කරන්නද? හා සර්.
4.5 දැන් ඔයාලා වරහනක මොකක් හරි සුළු කරලා එනවනේ උත්තරයක් නේද? ඒක ගන්න පුළුවන් ඒක පැහැදිලිනේ. හරි. මෙතන එතකොට දර්ශකයේ වෙන්නේ 4.5. තේරුණාද? right. එතකොට ඔයාලා මොකක් මෙන්න මෙහෙමයි කැල්කියුලේටර් එක ගහන්න. මේ ආපු උත්තරේ ගන්න. හරිද? ඒ ආපු උත්තරේ අරගෙන ඊට පස්සේ ඔයාලා සර් 30084ද උත්තරේ? මොනවද හැදුවේ නැහැ මම හදලා කියන්නේ. හරිද? මේ ඔයාලා කැල් එකේ බලන්න පොඩ්ඩක් මෙන්න මේ වගේ ලකුණක් තියෙනවා නේද? මට ඔයගොල්ලන්ට මේකේ කැල් එක පෙන්වන්න ක්‍රමයක් නැහැ. ඔයගොල්ලන්ට මගේ කැල් එක පේනවද? ඔව්. මේ අකුරු කුඩා වැඩිද? අකුරු පේනවද දන්නේ නැහැ නේ. හරි. මට කවුරු හරි පුළුවන් නම් කියන්න අර වරහන ඇතුළට එන උත්තරේ මොකක්ද කියලා? 1.09. right. ඒ කියන්නේ කලින් ආපු ගානේ මේක තමයි නේද? හරි. එහෙමනම් අපි කරන්න ඕනේ 1.09 කියලා ගහන්න. ගහලා ඔයගොල්ලන්ගේ කැල්කියුලේටරේ මෙන්න මේ අර xy කියලා අකුරු දෙකක් තියෙනවා ඒක හොයාගන්න පුළුවන් තියනවද? මම හිතන්නේ ඔක shift එකත් එක්කලා ගන්න ඕනේද දන්නේ නැහැ මට මතක නැහැ. තියනවද ඒ කී එක? හොයාගත්තද? දැන් ඔයගොල්ලෝ හැමෝම මතේ කැල්කියුලේටර් එක තියනවද නැති අය තියනව නේද මං හිතන්නේ. ඔයාලගේ කැල්කියුලේටර් එකේ මේක ඔබන්න. හරිද? ඒ බටන් එක ඔබ්බහම මම අර පෙන්නුවේ මේ උලක් වගේ සංකේතයක් එන්නේ. නේද? ඊට පස්සේ අපිට අවශ්‍ය දර්ශකය එකෙන් ගන්න 4.5. එනවාද? සර් ෆෝන් එකේ කැල්කියුලේටර් එකේ ඕක නෑ නේද සර්? මොකද? ෆෝන් එකේ කැල්කියුලේටරේ? ඔව් මේක නෑනේ. ඕකෙත් අර සයන්ටිෆික් කැල්කියුලේටර් එක ගත්තාම මෙතන තියෙනවා ඕක. ඒක සාමාන්‍ය සමහර අර ෆෝන් වලින් ෆෝන් වලට වෙනස් වෙනවා නේද? Android ෆෝන් වල නම් තියෙනවනේ. නෑ සර්. Android එකේ නැද්ද? ඉන්න මම චුට්ටක් බලන්න.